ආයුබෝවන් be the change ඔබට අවශ්‍ය ඔබ සමාජයේ බලාපොරොත්තු වන වෙනස බවට පත් වෙන්න මම හිතන්නේ ඔබ දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ be the change වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ වැඩසටහනේදී ඔබ විසින් අත්පත් කරගන්නා ඒ සාර්ථකත්වය එහෙම නැත්නම් සුබවාදීභාවය කොහොමද දිගින් දිගටම පවත්වාගෙන යන්නේ මේ සඳහා කුමක්ද අපිට කළ හැක්කේ අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාතෘකාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබ දන්නවා අද අපේ රටේ සාර්ථකත්වයට රටක වගේම පුද්ගලිකගේ සාර්ථකත්වයට ඉතාමත්ම වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ සුබවාදී චින්තනය. එහෙම නැත්නම් අපි ධනාත්මක චින්තනය කියලා කියන්නේ මේ දෙයට. එතකොට මේ වගේ සුබවාදී චින්තනයක් ඇති කර ගන්නා ආකාරය පිළිබඳව විශේෂයෙන්ම අපි නිතරම නිරන්තරයෙන්ම be the change වැඩසටහන හරහා ඔබව දැනුවත් කරලා තිනවා. නමුත් අපිට ඔබ හැම කෙනෙකුටම අපි හැමෝටම තියෙනවා ඊ타ත්ම විශාල අභියෝගයක්. මොකක්ද මේ අභියෝගය? මේ සුබවාදී භාවය තමා විසින් ඇති කර ගන්නා ලද සුබවාදී භාවය කොහොමද අපි දිගින් දිගටම පවත්වාගෙන යන්නේ? ඉතින් ඒක ඇත්තටම අභියෝගයක්. මොකද ඔබ දන්නවා සමාජයේ ඉන්න වැඩි දෙනා අසුබවාදී විදියට තමයි කතා කරන්නේ, හිතන්නේ. ඉතින් ඒ නිසාම තමයි අද අපේ රට නිදහසෙන් පසුව වසර 67ක් සම්පූර්ණ වෙලා තියෙනවා. නමුත් තවමත් අද අපි ලංකාව ගැන කතා කරනකොට අපි තවමත් ලංකාව හඳුන්වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි විශේෂයෙන්ම මේ රටක සංවර්ධනය රඳාපවතින්නේ ඒ රටේ පුද්ගලයන්ගේ සංවර්ධනය මත. ඉතින් මේ පුද්ගලයන්ගේ සංවර්ධනය ගැන විශේෂයෙන්ම කතා කරුවොත් එහෙම ඒ සඳහා අපි වැඩියෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි මේ පුද්ගලයන්ගේ තියෙන ආකල්පමය වෙනස. එහෙම නැත්නම් ආකල්පමය සංවර්ධනය. ඉතින් ඒ තමන් ආකල්පමය වශයෙන් පොහොසත් නම් පොහොසත් වෙනතුරු මං හිතන්නේ ඔබ කොයිතරම් පොහොසත් වෙලා හිටියත් ඔබ හැම විටම දුප්පත්. ඉතින් රටකුත් ගත්තොත් ඒ රටත් එහෙමයි. මේ රටේ සාර්ථකත්වයේ මනින්නට වැදගත් වෙන එක්තරා වැදගත්ම නිර්ණායකයක් වෙන්නේ මේ රටේ මිනිසුන්ගේ ආකල්පමය පොහොසත්කම. ඉතින් අපි ඒ ආකල්පමය පොහොසත්කම ලබා ගැනීම සඳහා මෙවැනි සුබවාදී වැඩසටහන් පවත්වනවා. මම හිතන්නේ රට පුරා යම් රූපවාහිනී නාලිකා තුල ඒ වගේම පුවත්පත්වල සංගරා තුල පොත්පත්වල මේ හැම දෙයකින්ම තියෙන. ඉතින් හැම කෙනෙකුගේම අවශ්‍යතාවය සුබවාදීව සිටීම. මේ ගැන මම හිතන්නේ තර්කයක් නැහැ. හැම කෙනෙක්ම කැමති සුබවාදීව සිටින්න. මම හිතන්නේ ඔබ හැම කෙනෙක්ම මේ ගැන සාක්ෂි දරනවා ඇති. තමන්ගේ සුබවාදීභාවය තමන්ට කොයිතරම් වැදගත්ද කියන එක පිළිබඳව. ඉතින් නමුත් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. තමන් තුළ සුබවාදී තත්වයක් ඇති කරගත්තට පස්සේ ඉතින් මේ සුබවාදී භාවය කියන එක හැම පුද්ගලයා තුළම එකම විදිහට රඳාපවතින්නේ නැහැ. සුබවාදීව හිතන එක. එක පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තමන්ගේ තියෙන සුබවාදී මානසිකත්වයේ විවිධ මට්ටම් වලින් විවිධ ආකාර වලින් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විවිධ ආකාර වලින් විවිධ මට්ටම් වලින් තිබෙන සුබවාදී භාවය සුබවාදී තත්වය අපි යම්කිසි ඉහළ මට්ටමකට ඉහළ දමා ගැනීමක් ඒ වැඩමුළුවලදී එහෙම නැත්නම් යම් දේශනවලදී පුවත්පතක් කියවීමේදී එසේ නොමැතිනම් මේ ධනාත්මක සිතුවිලි පිළිබඳව කෘතියක් ඔබ කියවීමේදී ඔබට ලැබෙනවා ඔබට දැනෙනවා ඔබගේ හිතට යම්කිසි හයියක් එනවා. හැබැයි මේක හැම විටම ඔබ කොහොමද මේක රඳවගන්නේ? ඉතින් මෙන්න මේ සඳහා තමයි අපි වසර ගණනාවක මේ ශාස්ත්‍රය තුල රැඳී සිටීම තුල ලබාගත්තු අත්දැකීම් තුලින් මෙම පණිවිඩය මුළු මහත් සමාජයටම රඳවා තබා ගැනීමට මෙම தত্ত্বය හැම කෙනෙකුගේම මනස තුල නිරන්තරයෙන්ම පවත්වාගෙන යාම සඳහා තමයි අපි මේ ධනසිත සමාජය නැමැති සංකල්පය බිහි කරනු ලැබුවේ. ඉතින් මේ ධනසිත සමාජය එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් අපි මේකට කියනවා positive minds club. ඒ කියන්නේ ධනාත්මක සිත් ඇත්තන්ගේ එකමුතුව. ඉතින් ඔබ දන්නවා ගොඩක් එක විදිහේ සමාජ තියෙනවා, ක්ලබ්ස් තියෙනවා. ඉතින් මේ අතර
දැන් අපි ගත්තොත් එහෙම අපි ගාව අපිට තිබෙනවා ජාත්‍යන්තර වශයෙන් මුළු ලෝකේ පුරාම පැතිරී ගියපු යම් සමාජවල ඔබ සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා ඇති. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ජාත්‍යන්තර සිංහ සමාජය, ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් රොටරි සමාජය, ඒ වගේ මේ සමාජ ගණනාවක් අපේ අද ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ එක අවශ්‍යතා සඳහා. නමුත් මේ ධනසිත සමාජය කියන එකේ ඒකායන අරමුණ අදිෂ්ඨානය තමයි සුභවාදී භාවය සමාජය තුල පැතිරවීම. සුභවාදී භාවය එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට පතරවීම තුල තව කෙනෙකු තුල මේ සුභවාදී චින්තනය රෝපණය කිරීම. ඉතින් මම හිතන්නේ මේක එක පුද්ගලයෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සමාජයේම මේ සුභවාදීව හිතීමේ ඇති වැදගත්කමක් තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමු යම් පුද්ගලයෙක් ඔබ අද සුභවාදීව හිතන්න පටන් ගත්තට ඔබගේ ජීවිතය නිරන්තරයෙන්ම සුභවාදී මානසිකත්වයේ රඳවගෙන යන්නට ඔබ කල්පනා කරාට සමහර විට ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. මොකද අද ඔබ හෙට ඔබ කාර්යාලයට ගියාම එහෙම නැත්නම් ඔබගේ සමාජයත් එක්ක එකතු වුණාම ඒ සමාජයේ ඉන්න අනිකුත් අය ඔබව මේ සුභවාදී භාවයෙන් පහළට ඇදලා දමන්නට. එහෙම නැත්නම් මේ ඔවුන් තුල තියෙන ඍණාත්මක සංකල්ප ඍණාත්මක සිතුවිලි නිසා සමහර විට ඔබ තුල ඔබ ගොඩනගා ගනිපු සුභවාදී භාවය ඔබට අහිමි වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය වැළැක්වීම සඳහා තමයි අපි මේ ධනසිත සමාජය කියන සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. මම ඔබට ඊ타ත්ම සරලව පැහැදිලිව කියලා දෙන්නම් මොකක්ද මේ ධනසිත සමාජය. ඉතින් මුලින්ම කියන්නට ඕන මේක ලංකාවට අලුත් දෙයක්, ඒ වගේම මුළු ලෝකයටම අලුත් දෙයක්. විශේෂයෙන්ම මෙවැනි සංකල්පයක් මුළු ලෝකයේ පුරාම මම දන්න තරමින් තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ඊ타ත්ම නැවුම් අදහසක්. ඉතින් මේ තමා තුළ තිබෙන සුභවාදීභාවය මුළු රට තවත් සමාජයේ අනිත් අයත් එක්ක එකතු වෙලා බෙදාගන්නේ කොහොමද? ඒක සමාජයක් විදිහට පවත්වාගෙන යන්නමින් වර්ධනය කරගන්නේ කොහොමද? අන්න ඒ සඳහා තමයි මේක සූදානම් කරලා තියෙන්නේ. මේ ධනසිත සමාජය කියන එක. ඉතින් මේක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මම ඔබට පැහැදිලි කිරීමක් කරන්න. මේ සුභවාදී චින්තනය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔබට කුමක්ද කරන්න පුළුවන් කියන එක පිළිබඳව මේ ධනසිත සමාජයක් ඔබ ධනසිත සමාජයේ සමාජිකයෙක් වෙන්නේ කොහොමද? ඔබ ධනසිත සමාජයක් ආරම්භ කරන්නේ කොහොමද? ධනසිත සමාජයක තිබෙන සංයුතිය කුමක්ද? ඒක සමාජිකයන් කී දෙනෙක් විතර ඉන්න සමාජයක්ද? ඒකේ තුල ඔබට ලැබෙන වරප්‍රසාද මොනවද? ඒකෙන් ඔබට අත්පත් කරගත හැකි ජයග්‍රහණ මොනවද? මේක ඇති වාසි අවාසි පිළිබඳව අපි මේ වැඩසටහන තුළින් අපි කතා කරමු. ඉතින් විශේෂයෙන්ම මේ ධනසිත සමාජය කියන්නේ ධනාත්මක සිත් ඇත්තන්ගේ එකමුතුවක් කියලා මම ඔබට කිව්වා. ඉතින් ධනාත්මක සිත් ඇත්තන් කියලා කිව්වට ධනාත්මක සිත් වර්ධනය කරගත යුතු අයගේ එකමුතුවක් කියලා අපි කිව්වොත් මම හිතන්නේ ඒක වඩාත් නිවැරදි. ධනාත්මක සිත් වර්ධනය කරගත යුතුයි. ඉතින් මේක අසීමිත ප්‍රමාණයක් අපිට කියන්න බෑ යම් පුද්ගලයෙකුගේ ධනාත්මක චින්තනය ධනාත්මක භාවය එහෙම නැත්නම් සුභවාදී භාවය මෙන්න මේ අහවල් මට්ටමින් යම්කිසි ස්ථානයක් දක්වා වර්ධනය කර යුතුයි කියලා හැම සීමාවක් නැහැ. මේක අසීමිත බලයක් තියෙනවා. මිනිසෙකුගේ සිත තුළ දැවැන්ත අසීමිත බලයක් තියෙනවා. මේ අසීමිත බලය නිරන්තරයෙන්ම වර්ධනය කරන්න පුළුවන්. ඔබගේ සුභවාදී తত্ত্বය ඔබගේ සුභවාදී මට්ටම කුමන මට්ටමක ඔබ හිටියා වුණත් එතනින් තවත් එහාට ගෙන යාම සඳහා ඔබ සමාජයත් එකතු කරගෙන ගෙන යාම තමයි වඩා වැදගත් වෙන්නේ. තනියම සුභවාදීභාවය ගොඩනගා ගත්තට ඒ තුල ඒකේ ප්‍රතිඵලය පවත්වාගෙන යාම ඉතාමත්ම අසීරුයි. ඒකට හේතුව තමයි මේ සමාජයේ අනිත් අයගේ සුභවාදීව හිතීමේ ගතිය. ඒක ඉතාම වැදගත් වෙන නිසා. ඔබ ජීවත් වෙන පවුලක් ගත්තොත් මේ පවුලේ වුණත් සමාජිකයන් කීප දෙනෙක් ඉන්නවා නම් එක සමාජිකයන් එක විදියට හිතනවා නම් ඔබට තේරෙනවා ඇති ඒ යම්කිසි සුභවාදී අදහසක් තුලින් යම්කිසි නව ක්‍රියාමාර්ගයක් ගැනීමට එහෙම නැත්නම් අලුත් වැඩසටහනකට ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීමට ඔබට තියෙන අපහසුතාවය. ඉතින් මේක නිසා තමයි අපිට වැදගත් වෙන්නේ මේ හැම කෙනෙක්ම එකම විදියට හිතීමේ ඇති වැදගත්කම. ආයතනයකත් එහෙමයි. මම හිතන්නේ ආයතනයක් ගත්තොත් එහෙම මේ ආයතනයක එක පුද්ගලයෙකුට සුභවාදී තත්වයක් මානසිකත්වයක් තිබුණාට හැමෝටම මේ සුභවාදී තත්වය තියෙනවා නම් ඒ ආයතනයේ සාර්ථකත්වය ඊටාත්ම ඉහළ මට්ටමකට ඊටාම ශීඝ්‍රයෙන් ගෙන හැකි වෙනවා. ඉතින් රටකටත්
මේක මේ විදියම තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද රටක ඉන්න පුද්ගලයන් එක්කෙනෙකුට දෙන්නෙකුට නායකයන් කීප දෙනෙකුට එහෙම නැත්නම් කීප දෙනෙකු තුල මේ සුභවාදී මට්ටම තිබුණට වැඩක් නැහැ. මුළු රට පුරම මුළු රටම ඊ타ත්ම එකම විදියට හිතන සුභවාදී මානසිකත්වයකට පත් කළ යුතුයි. ඉතින් එසේ කිරීම සඳහා තමයි මේ ධනසිත සමාජය කියන එක අපි ආරම්භ කරන්නේ. මේ ධනසිත සමාජය කියන එක ඊටා කුඩා ඒකක ගණනාවක එකතුවක්. ඒ කියන්නේ ධනසිත සමාජ දහස් ගණනාවක එකතුවක්. ඉතින් අපි මේකේ සංයුතිය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම එක සමාජයකට සම්බන්ධ විය හැකි සමාජික සංඛ්‍යාව 50කට සීමා කරන්නට සිදු වෙනවා. 50 දෙනෙක් විතර උපරිම 50 දෙනෙක්. නමුත් සමාජිකයන් 50 දෙනෙක් ඉන්න සමාජයක ඔබ දන්නවා සමිතියක් පවත්වනකොට එහෙම නැත්නම් මේකේ ඒ සාකච්ඡාවක් පවත්වන වෙලාවට 50 දෙනාම බොහෝ විට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් සමාජිකයන් 50ක් හිටියොත් අපිට අඩුම ගණනේ සමාජිකයන් 20 දෙනෙක්වත් නිරන්තරයෙන් එකතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අන්න ඒ අදහස අරගෙන තමයි අපි මේ සමාජික සංඛ්‍යාව 50කට සීමා කරන්න තීරණය කරේ. ඒ වගේම මේ ධනසිත සමාජයක ඉන්නවා සභාපති කෙනෙක්. ඒ වගේම ලේකම් කෙනෙක්. ඒ වගේම උපසභාපති, උපලේකම්, භාණ්ඩාගාරික. සාමාන්‍ය සමිතියක, සාමාන්‍ය සමාජයක ආකාරයටමයි. මීට අමතරව මේ සමාජයට අපි ගන්නවා කාරක යම්කිසි පිරිසක්, අධ්‍යක්ෂක මණ්ඩලයක්. එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරී කමිටුවක්. මේ ක්‍රියාකාරී කමිටුව අපිට පුළුවන් සාමාන්‍යයෙන් 5 දෙනෙකුට සීමා කරගන්න. ඉතින් එතකොට දැන් 5 දෙනෙකුට සීමා කරගත්තොත් අපිට සභාපති, භාණ්ඩාගාරික, ඒ වගේම උපසභාපති, ලේකම්, ඒ වගේම උපලේකම්. එතන 5 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ක්‍රියාකාරී කමිටුවේ ඉන්නවා 5 දෙනෙක්. ඔක්කොම ගත්තොත් 10 දෙනයි. එතකොට නිලධාරී මණ්ඩලය 10 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. ඊට අමතරව තවත් සමාජිකයන් අපිට ගන්න පුළුවන් 40 දෙනෙක්. එතකොට මේ සමස්ත කණ්ඩායම එකතුව සමාජිකයන් 50 දෙනයි. එතකොට මේ සමාජිකයන් 50 දෙනා එකතු වෙලා ඔබ දන්නවා මෙවැනි සමාජ අද ලංකාවේ හැම තැනකම තිබෙනවා මිතුරු හවුල්. ඔබ දන්නවා. එතන එහෙම නැත්නම් යම්කිසි සුහද හමු එහෙම යම්කිසි නිවස්වල කණ්ඩායම් එකතු වෙලා හවුලක් හදාගෙන ඒ වුන් යම්කිසි කාලයකට සැරයක් මාසයකට සැරයක් සාකච්ඡා කරනවා. ඒ යම් අරමුණු උදෙසා. ඉතින් මෙතන විශේෂ ප්‍රධානතම අරමුණ වෙන්නේ සුභවාදී චින්තනය රඳවා තබා ගැනීම. සුභවාදී දේවල්. ඉතින් මේ සුභවාදී චින්තනය රඳවා තබා ගැනීමේදී අත්පත් වෙන අමතර වාසි ගණනාවක් තියෙනවා. ඇත්තටම මේ සුභවාදී චින්තනය ඇති කරගන්නවා කියන එකේ අනිත් තේරුම තමයි අසුභවාදී දේවල් කතා කරන එක නතර කරනවා කියන එක. විවේචනය කරන එක නතර කරනවා කියන එක. ඔබගේ සමාජය තුළ ඔබ වැඩි වෙලාවක් ගත කරන්නේ මොකටද? එක්කෝ යම්කිසි වෙනත් කෙනෙක් ගැන කතා කරන්න. එහෙම නැත්නම් රටේ දේශපාලන වාතාවරණය, එහෙම නැත්නම් යම්කිසි විවේචනයක්, එහෙම නැත්නම් අතීතය පිළිබඳව කතා කරන්න. මේක තමයි අපේ හැමෝගෙම කාලය ගත වෙන වැඩියෙන්ම ගත වෙන්නේ. ඉතින් මේ වෙලාවෙන් ඔබ ගැන කතා කරන්න. ඔබගේ ආත්ම විශ්වාසය ගැන කතා කරන්න. යම් විශේෂ දක්ෂතා දක්වපු විශේෂ චරිත ගැන කතා කරන්න. සුවිශේෂ ජයග්‍රහණයන් ලබා ගනිපු එහෙම නැත්නම් දුක දිනා ජයගත්තු මිනිසුන් ගැන කතා කරන්න. යම්කිසි සාර්ථකත්වයක් ලබා ගනිපු පුංචි තැනකින් පටන් අරගෙන ඉහළම මට්ටමකට ගියපු නායකයන් ගැන කතා කරන්න. ඒක නිසා මේක ලොකු කුඩා හැම කෙනෙකුටම වළංගු දෙයක්. මේක දරුවන්ට උනත් පාසලක පිහිටවා ගන්න පුළුවන් ධනසිත සමාජයක්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පිහිටවා ගන්න පුළුවන්. ඔබගේ ආයතනයේ ඔබට පිහිටවා ගන්න පුළුවන්. ඔබගේ ගමේ පවුල් කීපයක් එකතු වෙලා මේ ධනසිත සමාජය පිහිටවා ගන්න පුළුවන්. ඒතර මේ ධනසිත සමාජය කියන්නේ අන්න ඒ විදිහට මේ සුභවාදී දෙයක්. ඉතින් මේක ඇතුලේ අන්තර්ගතය වෙන තව කරුණු ගණනාවක් තියෙනවා. අපි මේ ධනසිත සමාජයේ රැස්වීම පවත්වන ආකාරය පිළිබඳව කතා කරමු. විශේෂයෙන්ම ධනසිත සමාජයේ රැස්වීම පවත්වන්නේ මාසයකට දෙවරක්. ඒ කියන්නේ සතියක් ඇර සතියක් යම්කිසි දිනයක ඔබ විසින් කලින් නිර්ණය කරගත්තු දිනයක උදාහරණයක් විදිහට අපි හිතමු බදාදා කියලා. බදාදා දවසේ හවස. එතකොට අපිට පුළුවන් වැඩි හිටිය අය නම් මේ සමාජයේ ඉන්නේ අපිට හවස 5ට පටන් ගන්න. එහෙම නැත්නම් 6ට පටන් ගන්න. 6 ඉඳලා
රෑ 9 වෙනකන් පැය 3ක කාලයකට. මෙන්න මේකට සීමා කළ යුතුයි මේ දනසිට සමාජයේ කටයුත්ත. ඒතර මේ දනසිට සමාජයට මුලින්ම දනසිට සමාජයක් ආරම්භ කරන්නේ කොහොමද? දැනට අපි පවත්වගෙන යන දනසිට සමාජයක් තියෙනවා. ඒතර මේකේ මූලිකම මව් සංගමය, මව් සමිතිය, මව් සමාජය අපි විසින් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒක ඉතාමත්ම සාර්ථකව පවත්වගෙන යනවා. ඉතින් ඔබට මේ සමාජයට සම්බන්ධ වෙන්න පුළුවන් මුලින්ම. ඔබට පුළුවන් දනසිට සමාජයට සම්බන්ධ වීමේ, දනසිට සමාජයක් ආරම්භ කිරීමේ, දනසිට සමාජයට සම්බන්ධ වීම තුළින් ඔබගේ ධනාත්මක ආකල්පය ගොඩනගා ගැනීමේ ඇති කැමැත්ත පිළිබඳව අපිට දැනුම් දෙන්න. අද මෙම වැඩසටහන අවසන් වීමට පෙර අපි විසින් ඔබට දැනුම් දෙන දුරකථන අංකයට හා ලිපිනයට ඔබට පුළුවන් ලියන්න මේ දනසිට සමාජය පිළිබඳව, දනසිට සමාජයට සම්බන්ධ වීමට ඇති කැමැත්ත පිළිබඳව. ඊට පස්සේ අපි ඔබට කතා කරලා අපිට මේ සම්බන්ධ සම්පූර්ණ විස්තර වාර්තාවක්, ඒ අදාළ ලිපි ගොනුවක් ඔබට ලැබෙන්නට සලස්වන්න පුළුවන්. ඒ අනුව ඔබට පුළුවන් අපගේ සමාජයට සම්බන්ධ වෙලා යම්කිසි අවස්ථා කීපයක්, අවස්ථා 3ක් අවම වශයෙන් ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මාස එකමාරක් විතර යනවා මේ වැඩේට. මොකද අපිට මාසයකට අපි දෙවතාවන්ගේ දනසිට සමාජය රැස් වෙන්නේ. එතකොට මෙන්න මේ දනසිට සමාජයේ රැස් වෙන දනසිට සමාජයට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔබ දකිනවා මේක කරගෙන යන ආකාරය පිළිබඳව. එතකොට මේ දනසිට සමාජයට අදාළව ආරම්භ කරන පිළිවෙල මොකක්ද? අපි තියෙන දනසිට ගීතය. මේ දනසිට ගීතය ඔබ මුලින්ම කණ්ඩායමේ සමාජිකයන් එකතු වෙලා ගායනා කරන්නට ඕනේ. ඒ වගේම තියෙනවා දනසිට ප්‍රතිඥාව. දනසිට ප්‍රතිඥාව ඒ කියන්නේ ඔබගේ සුබවාදීභාවය තමා විසින් උපතින්ම ගෙනෙන ලද මේ සුවිශාල විභවය එළියට ගැනීම සඳහා. එහෙම නැත්නම් ඒ ඉහළම මට්ටමින් විභවය පාවිච්චි කර ගැනීම සඳහා කරන ප්‍රතිඥාව පිළිබඳව ඔබ මේ ප්‍රතිඥාව දෙවනි පියවර විදිහට ඔබ විසින් සිදු කළ යුතුයි. ඊට පස්සේ තුන්වෙනිම මේ සමිතියේට පැමිණි සියලුම දෙනා පිළිගැනීම සභාපති විසින් සිදු කළ යුතුව තියෙනවා. ඊට පස්සේ මේ සමිතියේ සාමාන්‍යයෙන් මේ සමිතිය පවත්වාගෙන යන්නේ සාමාන්‍ය වෙනත් සමිතියක් පවත්වන විදිහට නෙමෙයි. ඇත්තටම මෙතෙන්දී අපි ධනාත්මක ආකල්පවලට අමතරව විශේෂයෙන්ම වැදගත් වෙන තවත් ප්‍රධාන අංශ දෙකක් තුනක් ගැන කතා කරනවා. මෙතෙන්දී ඔබ දන්නවා නායකත්වය කියන ගුණාංගය. අපේ ඕනම පුද්ගලයෙකුගේ ඕනම ආයතනයක ඕනම රටක සාර්ථකත්වයට ඉතාමත්ම වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ නායකත්වය කියලා කියන්නේ. ඒතර මේ නායකත්ව දක්ෂතාවය ඔබගේ මේ ධනසිට සමාජයට සම්බන්ධ වීම තුලින් ඔබගේ නායකත්ව දක්ෂතාවය, නායකත්ව හැකියාව වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. දැන් කෙනෙකුට පුළුවන් යම්කිසි සමාජයකට ගිහිල්ලා, යම්කිසි ස්ථානයකට ගිහිල්ලා, යම්කිසි සමිතියකට ගිහිල්ලා, යම්කිසි ක්ලබ් එකකට ගිහිල්ලා පිටිපස්සේ කෙළවරක කොහොම හරි අයිනක් අල්ලගෙන වාඩි වෙලා ඉන්න. මේක තමයි සාමාන්‍යයෙන් වැඩි දෙනා විසින් සිද්ධ කරනු ලබන්නේ. ඒ වෙනුවට මේ ධනසිට සමාජයේ ඉන්න කිසිම සමාජිකයෙකුට කවදාවත් බෑ තමන්ට ඕන විදිහට පැත්තකට වෙලා අයිනකින් වාඩිලා ඉන්න. ඔහුට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා හැමදාම මේකේ යම්කිසි කොටසක්, එහෙම නැත්නම් යම්කිසි වැඩසටහනකට යම්කිසි සක්‍රියව සම්බන්ධ වීමේ අවශ්‍යතාවය අනිවාර්යයි. මේ සිස්ටම් එක තුළ, එහෙම නැත්නම් මේ හදපු ක්‍රමවේදය තුළ අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා ඉදිරියට පැමිණලා කතාවක් කරන්නට. ඒ කතාව සුබවාදී වෙන්නට ඕනේ. ඒ කතාව දිනෙන් දින එක විවිධ මාතෘකා අපි ඔබට ලබා දෙනවා. ඒ සභාපති විසින් ඔබට ලබා දෙනවා. ඒ ලබා දෙන මාතෘකාව පිළිබඳව ඔබ කෙටි වෙලාවක් විනාඩි 2ක් 3ක් ඔබට පුළුවන් කතා කරන්න. ඒ කතා කරනකොට එතකොට මේ කතාව අහගෙන ඉන්නවා තවත් විශාල පිරිසක්. මේ ඉන්න අය කවුද? ඒ ඉන්න අයට අපි වගකීම් බාර දෙනවා. මොනවද වගකීම්? ඔවුන් ඔබගේ දක්ෂතාවය පිළිබඳව යම්කිසි අගය මැන බැලීමක්, ඔබගේ දක්ෂතාවය විශ්ලේෂණය කරනවා. ඒක කොයිතරම් හොඳට තියෙනවද කියන එක පිළිබඳව ඒ මැන බලනවා. ඉතින් ඒක තමයි ඔවුන්ගේ රාජකාරිය. ඔවුන් ඔක්කොම ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. ඔවුන් මේ සමිතියේ ඉදිරිපිට වාඩිලා ඉඳගෙන ඔබගේ කතාව නිරීක්ෂණය කරනවා. ඒ කතාවේ ඔබ කතා කරන වෙලාවේදී ඔබ කොයිතරම් දුරට යම්කිසි විදියක මේ කතාව පිළිවෙලකට කරනවද? එහෙම නැත්නම් ඔබ මේක යම්කිසි වරින් වර නවත්ත කරනවද? කොයිතරම් විදිය ඔබ එතකොට මේ අපි එතෙන්දී බලනවා ඔබගේ කමියුනිකේෂන්, එහෙම නැත්නම් sannivedana දක්ෂතාවය පිළිබඳව. මම ඔබට කිව්වා මුලින් නායක
නායකත්වය පිළිබඳව අපි මෙතන අධීක්ෂණය කරනවා කියලා. ඒතකොට නායකත්ව දක්ෂතා මැන බලන්න නායකයෙකු විදියට ඔබ කොහොමද මෙතන හැසිරෙන්නේ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ඒ හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයා එදා සමිතියේදී ඔහු විසින් මේක ඔබට ඔබගේ කතාව අවසානයේ ඔබට දැනුවත් කරાવી. ඉතින් මෙවැනි අය 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනා මොනවද බලන්නේ? එකක් බලනවා ඔබේ නායකත්ව දක්ෂතාවය. දෙවෙනි එක්කෙනා බලනවා ඔබගේ තියෙන sannivedana දක්ෂතාවය. sannivedana හැකියාව. ඔබ දන්නවා sannivedanaya කියන මාතෘකාව. අද මේක තමයි ලෝකයේ මුළු ලෝකයේම ඉදිරියට ගෙනියන ප්‍රධාන මාතෘකාවක්. එතකොට මේ නායකත්වය sannivedanaya මේ දෙක එකට බැඳිලා තියෙනවා. ඉතින් ඔබගේ දැන් අපි ගත්තොත් එහෙම මේ අපේ සමාජයේ ඔබගේ පෞද්ගලික ඔබගේ වෙන්න පුළුවන් ඔබගේ දරුවන්ගේ ඔබට බලන්න පුළුවන් මේ කියන දැන් අපි යම්කිසි ස්ථානයක යම්කිසි පන්ති කාමරයක වෙන්න පුළුවන් යම්කිසි සමාජයක වෙන්න පුළුවන් අඩුම ගානේ අපි කිව්වොත් නැගිටලා නම කියන්න කියලා. ඔබට පෙනෙනවා ඇති 50 දෙනෙක් ඉන්නවනම් මේ 50 දෙනාගේ නම ඇහුවොත් එහෙම මේ 50 දෙනා තමන්ගේ නම ප්‍රකාශ කරන ආකාරය. ඒකයි හරිම පුදුමයි. සමහර අය හරිම හොඳින් දක්ෂ විදියට තමන්ව කැපිපෙනෙන විදියට ඊටාම ආකර්ශනීය විදියට නැගිටලා නම කියනවා. තවත් කෙනෙක් නම කියනවාද කියලා අපිට ඇහෙන්නෙත් නැහැ. ඒ sannivedanamaya දුර්වලතාවයක්. ඉතින් මෙන්න මේ දුර්වලතාව අඳුනගෙන මේවට මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔබගේ දරුවා වෙන්න පුළුවන්, ඔබම වෙන්න පුළුවන්. ඔබ මේ ධනසිත සමාජයට සම්බන්ධ වීම තුළ ඔබට මෙන්න මේ කියන වරප්‍රසාදය ලැබෙනවා. ඒ කියන්නේ සමාජයේ ඔබ තවදුරටත් මුළු ගැන්විලා ඉන්න යම්කිසි විදියක බැරි කෙනෙක් එහෙම නැත්නම් අහිංසකයෙක් එහෙම නැත්නම් තවත් කියනවා නම් ඔකට කුලෑටි පුද්ගලයෙක් වෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඔබට පුළුවන් වහම ඔබගේ සුබවාදී ගතිගුණ වැඩි කරගෙන ඔබගේ sannivedana දක්ෂතාව වැඩි කරගෙන ඔබගේ නායකත්ව දක්ෂතාව වැඩි කරගෙන ඉදිරියට පැමිණෙන්න මේක අවස්ථාවක් කරගන්න. එතකොට මේක තමයි සුබවාදී ධනසිත සමාජයේ තියෙන එක වටින වරප්‍රසාදයක්. නායකත්වය කියන ගුණාංගය, sannivedanaya කියන ගුණාංගය, ඒ වගේම කලමනාකරණය කියන ගුණාංගය. ඉතින් ඔබ මේ කියන මාතෘකා තුනම මෙතන ඉගෙන ගන්නවා. ඒ වගේම ඔබ කරන හැම දෙයක්ම සුබවාදීව කරගෙන යන්නට මේ ස්ථානය තෝතැන්නක් බවට පත් වෙනවා. ඔබගේ සුබවාදීභාවය එන්නම වැඩි කර ගන්නට. ඇයි මෙතන තියෙන සිද්ධ වෙන සියලුම කතාබහ සුබවාදී දේවල් ගැන පමණයි කතා වෙන්නේ. කිසිම විදියකින් අසුබවාදී දෙයක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට අපි මේ මාතෘකා පිළිබඳව මේ තවදුරටත් මේ ගැන කතා කරොත් එහෙම ඇත්තටම මේ අපි ඔබට කිව්වේ මේ සුබවාදී භාවය රඳවා තබා ගැනීම සඳහා ඒක තව තවත් වර්ධනය කර ගැනීම සඳහා උපයෝගී කරගන්න ධනසිත සමාජය කියලා. ඉතින් ඒ වගේම ඔබ හොඳ සමාජයක් ඇසුරු කරනවා. ඔබගේ ඉන්න අසල්වැසියන් වෙන්න පුළුවන්, ඔබගේ මිතුරන් වෙන්න පුළුවන්. දැන් වෙනදාට ඔබ මිතුරන් හම්බුනාම කතා කරන දේවල් නෙමෙයි ඉදිරියේදී ඔබ කතා කරන්නේ. නිරන්තරයෙන්ම ඔබ කතා කරන කතාව සුබවාදී වෙන්නට ඔබගේ මනස නිකම්ම මේ ඊටාම નિરાයාසයෙන්ම මේ ධනසිත සමාජයට සම්බන්ධ වෙලා ඉඳීමේදී ඔබ ඒ தത്വයට පෙළඹෙනවා. ඉතින් මේකත් තවත් අමතර වාසියක්. ඉතින් ඔබගේ කාලය ඊටාමත්ම ඉතුරු වෙනවා. ඉතින් මේ සඳහා නැත්නම් මේ සුබවාදී චින්තනය පවත්වාගෙන යාම සඳහා ඇත්තටම ඔබ මහත් වෙහෙසක් දැරී ගත යුතුයි. එතරම් මේ සම්බන්ධයෙන් ඔබ හැම කෙනෙකුටම අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඔබට වෙලාවක් නැහැ. ඔබ ඒ ගැන හිතන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ මේ සුබවාදී භාවය නොමැති වීම තුළ ඔබ කොයිතරම් පහළ මට්ටමක ජීවත් වෙනවද කියලා. සමහර විට ඔබ දන්නවා ලෝකයේ ඊ타ත්ම ඉහළ මට්ටමට ගියපු එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම ලෝකයේ ලොකුම පොහොසතා විදියට වසර 14ක් එකවර පිට සම්මාන ලැබපු පුද්ගලයෙක් තමයි අපි කියනවා බිල් ගේට්ස් කියලා කියන්නේ. මේ එතුමාගේ ඊටා ලස්සන කතාවක් කියනවා අපි හැමදාමත් කියන විදිහට අර if you born poor it's not your mistake but if you die poor it's your mistake. ඇත්තටම මේකේ කියවෙන්නේ ඔබ දුප්පත් කෙනෙක් විදිහට ඉපදුනා නම් ඒක ඔබේ වරදක් නෙමෙයි. නමුත් ඔබ දුප්පත් කෙනෙක් විදිහටම මිය ගියා නම් ඒක ඔබේ වරදක් අඩුපාඩුවක් එහෙම නැත්නම් මිස්ටේක් එකක් කියලා. එතකොට මොකද්ද මේ දුප්පත්කම? මේක තමයි ඇත්තටම කියන්නේ ඔබ විසින් ගෙන එන ලද උපතින්ම ලබන ලද
ඒ විශාල විභවය, විශාල හැකියාව, විශාල දක්ෂතාවය ඔබ ජීවත් වෙන කාලය තුලදී මේ සමාජයට එළියට ගේන්නට බැරි වුණොත් ඒක ඔබගේ විශාල දුප්පත්කමක්. ඒක ඔබේ විශාල ෆේලියර් එකක්. එහෙම නැත්නම් ලොකු ගැටලුවක්, මිස්ටේක් එකක්. මේක තමයි ඇත්තටම මේ එතුමා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ தত্ত্বය නැති කරගන්න ඔබට ඊ타ත්ම විශාල පිටුවහලක් වෙනවා ධනසිත සමාජයට සම්බන්ධ වීම. Positive Minds Club එකක් සාදා ගැනීම. මේකේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඔබ ජීවත් වෙන සමාජයේ ඉංග්‍රීසි සමාජයක් නම් ඔබට මේ ධනසිත සමාජයේ කතාබහ පවත්වාගෙන යන්න පුළුවන් මේ Positive Minds Club එකේ කතාබහ ඔබට අදාළ භාෂාවෙන්. මේක ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන යන්න ඕන නම් ඒක ඔබට ඉංග්‍රීසි භාෂාවෙන් පවත්විය හැකියි. ඔබට මේක සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබට මේක දෙමළ භාෂාවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඔබගේ කැමති ඕනම භාෂාවකින් මේ සමිතියේ වැඩ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි විශේෂ කාරණා ටිකක් මෙතන සැලකිලිමත් පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොනවද මේ විශේෂ කාරණා? එකක් මෙම සමිතිය අනිවාර්යයෙන්ම සති දෙකකට සැරයක් පවත්වන්නට ඕනේ. පවත්වලා තියෙන වාර්තාවක් සම්පූර්ණ කරන්න මේ වාර්තාව මව් සමිතියට යවන්නට ඕනේ. එතකොට මේ සමිතියේ කරන ලද දේවල් පිළිබඳව. ඊට පස්සේ මේ සමිතියේදීත් ඔබට යම් නිලතල ලැබෙනවා. නිලතල වගේම ඔබගේ මට්ටම පරිසාධන මට්ටමක්. යම් කිසි විදියක ඔබව කොයි කුමන සුභවාදී මට්ටම් වල සුභවාදී චින්තනය තුළ ඔබ කොතන ඉන්නවද කියන එක පිළිබඳව නිර්ණය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක කෙනෙකුට හිතන්න පුළුවන් ඒක කොහොමද කරන්න කියලා. මම හිතන්නේ සුභවාදී චින්තනය තියෙන කෙනෙකුට තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරද්දී තවත් කෙනෙක්ගේ කතාබහ අහගෙන ඉඳිද්දී හරිම ලේසියෙන් පහසුවෙන් අපිට දැනගන්න පුළුවන් ඔහු සිටින්නේ කුමන මට්ටමකද කියලා. අන්න ඒ අනුව අපි ඔවුන්ගේ මට්ටම තීරණය කරනවා. ඒ වගේම ඒ දක්ෂතාවයේ මට්ටම අනුව ඔවුන්ට යම්කිසි නිල නාමයක් අපි ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සම්පූර්ණම ලිඛිත විස්තරයක් ඔබට ගෙන්වා ගත හැකි අපිට ලිවීමෙන් හෝ අපේ ගැන අපිට ඊමේල් එකක් එවුවොත් අපිට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබගේ මේ පිළිබඳව ඇති කැමැත්ත දැනුවත් කරොත් අපි මේ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් ඔබට දැනුවත් කරන්නම්. මොකද්ද මේ සංගමය Positive Minds Club කියන්නේ? ධනාත්මක ධනසිත සමාජය කියලා කියන්නේ. ඉතින් මේක එතනින් නතර වෙන්නේ නැහැ. මේ කියන සාකච්ඡාව ඇතුලේ එක ප්‍රධානම මේ අංගයන් කීපයක් තියෙනවා. එක ප්‍රධාන අංගයක් තමයි ධනාත්මක කතාවක් කිරීම. ධනාත්මක සුභවාදී කතාවක් කිරීම. දෙවෙනි අංගය වෙන්න පුළුවන් ඔබට පුළුවන් යම්කිසි චරිත කතාවක් ඉදිරිපත් කරන්න. චරිතයක් කියන්නේ සාර්ථක චරිතයක්. සාර්ථක පුද්ගලයෙක්ගෙන් සාර්ථක නායකයෙකුගේ ජීවන චරිතය ඔබට පුළුවන් එතන එම ස්ථානයේදී ඒ පිළිබඳව ඔහුගේ දක්ෂතාවය පිළිබඳව අනිත් අයට දැනුවත් කරන්න. ඉතින් මේ හැම දෙයකින්ම අපිට නොපෙනෙන දෙයක් සිද්ධ වෙනවා. අපි මේ සුභවාදී දේවල් කතා කරන හැම මොහොතකම අපගේ නැති වෙලා ගියපු ආත්ම විශ්වාසය පුංචි කාලෙදී අපි නොදැනුවත්වම නැති වෙලා ගියපු අහිමි වෙච්ච ආත්ම විශ්වාසය නැවත පිබිදීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඒ ආත්ම විශ්වාසය නැවත වරක් තමන් වෙත ලං වෙනවා. ඉතින් ටික ටික තමන්ගේ හිතෙන් ලොකු වෙන්න පටන් ගන්නවා. තමන්ගේ චින්තන විලාසය වැඩි වෙන්න පටන් ගන්නවා. තමන්ගේ සිත තව තවත් විකාශනය වෙන්න පටන් ගන්නවා. සිත යම්කිසි විදියක විශාල පරාශයක පැතිරෙන්න පටන් ගන්නවා. ඔබ ලොකුවට හිතන්න මේක හේතුවක් වෙනවා. මේක අසීමිත බලයක් තියෙන මේ සිත පුබුදුවා ගැනීම සඳහා නිරන්තරයෙන් සුභවාදී දේවල් ඔබ කතා කිරීම, ඇසුරු කිරීම ඔබට වැදගත් වෙනවා. ඉතින් මේ අපි කතා කරා මේ චරිතයක් ගැන කතා කරන්න කියලා. ඒ වගේම යම්කිසි විනෝදාත්මක වැඩසටහනක්. මේ විනෝදාත්මක වැඩසටහන වුණත් අපි සිද්ධ කරන්නේ සුභවාදී විදියට. අපි උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම අපි තියෙනවා යම්කිසි විදියක තමන්ට පුළුවන් දේවල් ගැන කතා කරන වැඩසටහනක්. අපි මේකට කියනවා believing game කියලා. believe කරන්න. ඒ කියන්නේ විශ්වාස කරන්න. ඔබට ඕනෑම දෙයක් කළ හැකියයි විශ්වාස කරලා ඔබ කියනවා ඔබට හිතුව පැතුව දේවල් දෙනවා නම් ඔබ හිතන හැමදේම ඔබට කරන්න පුළුවන් නම් ඔබ මොනවද කරන්න කැමති. අන්න එහෙම මාතෘකාවක් ගැන අපිට පුළුවන් මේ හැම කෙනෙකුටම කතා කරන්න ඒ දවසේදී. ඉතින් මේ විදිහට විවිධ වූ පැතිකඩවල් කීපකින් මේ සාකච්ඡාව පටන් ගන්නවා පවත්වගෙන යනවා. ඒ වගේම මේ සාකච්ඡාව පවත්වගෙන යන අවස්ථාවේදී
ඒ නිරීක්ෂණය කිරීමට නිලලත් යම්කිසි පිරිසක් ඒ සමිති කලින් සැලසුම් කරන ලද පිරිසක් ඒ සංගමයේම ඒ සමිතියේම සමාජිකයන් පිරිසක් ඒ වෙනුවෙන් බලාගෙන ඔවුන් ඔබගේ දක්ෂතාවය ලකුණු කරමින් ඔබ හැම කෙනෙක්ම කතා කරලා අවසන් වුණාට පස්සේ ඔබගේ එම දක්ෂතාවය පිළිබඳව යම් කිසි විස්තරයක් ඔබට ඉදිරිපත් කරා. එතෙන්දී ඔබට දැනගන්න පුළුවන් ඔබගේ අඩුපාඩු මොනවද? ඔබ කතා කරනකොට ඔබගේ තිබිච්ච අඩුපාඩු මොනවද? තව ඔබගේ දියුණු කරගත හැකි ශේෂ්ත්‍ර මොනවද? මොන අංශයෙන්ද ඔබගේ අඩුපාඩුවක් තිබුණේ? සමහර විට ඔබ නායකත්වයේ කියන ගුණාංගය හරියටම දැක්ුවේ නැති වෙන්න පුළුවන්. ඔබගේ ඉතින් මේක වරින් වර දියුණු වෙනවා. මොකද මේ කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඔබ මේ සමිතියට සම්බන්ධ වෙලා ඉඳීම තුළ ඔබගේ sannivedana දක්ෂතාවය, ඔබගේ නායකත්ව දක්ෂතාවය, ඔබගේ කළමනාකරණ දක්ෂතාවය කියන මේ දක්ෂතා ඉතාමත්ම ඔබ නොදැනුවත්වම ඉදිරියට යනවා. ඉතින් අපිට මේක තමයි සමාජයේ අවශ්‍ය වෙලා තියෙන්නේ අද. ඔබ දන්නවා අද අපේ දෙමව්පියන් අපේ දරුවන් යවනවා පාසලට. ඒ වගේම අපේ දරුවන් දවස ගානේ විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් ටියුෂන් පන්තියට යවනවා. අපි පුළුවන් තරම් දරුවන්ට උගන්වනවා. මේ උගන්වන දැනුමින් 100ට කීයක් ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙනවද කියලා ඔබ කවදා හරි බලලා තියනවද? හිතලා තියනවද? ඒ වගේම ඔබට බලන්න පුළුවන්. ඔබ දැනුවත් අයෙක් නම් ඔබට ඔබගේ දැනුම පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබිලා තියනවද? මේ හැම දෙයකම තියෙන ගැටලුව මෙතන තියෙන ප්‍රශ්නේ තමයි තමන් ඉගෙනගත්තු දේ තමන්ට පාවිච්චි කරන්නට අවශ්‍ය වෙන මානසික ශක්තිය නොලැබීම. අද ලංකාව ගත්තොත් ලංකාවේ විශාල උපාධිධාරීන් පිරිසක් ඉන්නවා. විශාල යම් දැනුම තියෙන විශාල පිරිසක් ඉන්නවා. විද්‍යාඥයන් පිරිසක් ඉන්නවා. හැබැයි ඔවුන්ගේ මේ දැනුම අපේ රටේ සංවර්ධනයට භාවිත වෙන්නේ ඉතාම අල්ප වශයෙන්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ඉදිරියට යාමේ ගතිය නැතිකම. එහෙම නැත්නම් ඉස්සරහට එන්න බැරිකම, නායකත්වයක් නැතිකම, අභියෝග බාරගන්නේ නැතිකම, ඒ හිතට හයියක් නැතිකම. ඉතින් දැනුම කොච්චර රැස් කරත්, කොච්චර ඉගෙන ගත්තත් ඒ දැනුම අපිට පාවිච්චි කරන්න ලැබෙන තුරු ඔබ හැමදාම දුප්පත්. ඔබ හැමදාම දැනුම නැති කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තටම මේ දැනුම කියන්නේ හැම විටම පාවිච්චි කරන්න බැරි දැනුමෙන් කිසි වැඩක් නැහැ. කිසි ප්‍රතිඵලයක් නැහැ. ඉතින් අද අපේ රටට ගත්තොත් එහෙම ලංකාවට අපිට පුංචි යන්ත්‍රයක් ඕන වුණොත් එහෙම අපේ රටට මොනවා හරි නිෂ්පාදනයක් කරන්න පොඩි යන්ත්‍රයක් ඕන වුණොත් එහෙම මේ යන්ත්‍රය අද අපිට සිද්ධ වෙලා තියෙනවා පිට රටකින් ආනයනය කරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපේ රටේ ඉංජිනේරුවෝ නැතුවද? නෑ. අපේ රටේ ඕනේ තරම් ඉංජිනේරුවන් ඉන්නවා. හැබැයි මේ ඉංජිනේරුවන්ට දක්ෂතාවය නැතුවද? නෑ. දක්ෂතාවයක් තියෙනවා. ඔවුන්ට පුළුවන් ඕනෑම නිර්මාණයක් කරන්න. ඔවුන් මේ ඊටාම ලෝකයේ ඉන්න ඉහළම ඉංජිනේරුවන්ටත් වඩා දක්ෂ ඉංජිනේරුවන් අප රටේ ඉන්නවා. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකද්ද? තමන්ගේ දක්ෂතාවය එලි දක්වන්න තමන්ට පුංචි නොහැකියාවක්, පොඩි මැලිකමක්, පොඩි පිටිපස්සට යන ගතියක්. අන්න ඒක තමයි අපි මේ නායකත්ව ගුණාංගය, එහෙම නැත්නම් සුබවාදී තත්ත්වය, නායකත්වය සහ sannivedanaya. මේ තුන එකට එකතු වෙලා කළමනාකරණයත් එක්ක සම්බන්ධ වුණාම පුදුම අපිට බලන්න පුළුවන් වෙනවා විශාල දෙයක්, විශාල වෙනසක්. මෙන්න මේ වෙනස ඇති කර ගැනීම තමයි මේ ධනාත්මක සමාජය, එහෙම නැත්නම් ධනසිත සමාජයේ ඒකායන පරමාර්ථය. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරන්න අපි හැමදාම සුබවාදී දේවල් ගැන කතා කරාට ඒ තුලින් తాවකාලික උද්දීපනයක් ඇති කරගත්තට සමහර වෙලාවට අපි කතාවක් අහගෙන ඉන්නකොට ධනාත්මක චින්තනය තියෙන කෙනෙකුගේ දේශනයක් අහගෙන ඉන්නකොට ඊ타ත්ම සුබවාදී තත්ත්වයක් අපිට ඇති වෙනවා. ඊ타ත්ම ධනාත්මක භාවයක් අපේ හිත තුළ රැඳෙනවා, ඇති වෙනවා. හැබැයි ඒක බොහොම తాවකාලිකයි. හරි ඉක්මනට ඒක නැතිලා යනවා. එතකොට මේ නැති වෙලා යන ධනාත්මක භාවය නැවත ඇති කර ගැනීමටත් ඒ තවත් දුරටත් වර්ධනය කර ගැනීමටත් ඒ වගේම ඒ අනිත් අයත් එක්ක කතා කිරීමේදී තව මේ ඉහළට ගෙන යාමටත් එහි ප්‍රතිඵලය මුළු සමාජයටම ලැබීමටත් අපි ධනසිත සමාජය කියන සමාජයේ සමාජිකයන් බවට පත් වෙමු. මම ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුබවාදීව හිතන්නන්ට මේ ධනසිත සමාජ සංකල්පය එක්ක එකතු වෙන්න කියලා. මොකද මේ ධනසිත සමාජයේ වෙනත් කිසිම පරමාර්ථයක් නැහැ. මේකේ තියෙන එකම පරමාර්ථය තමයි අපේ රට සුබවාදී රටක්. එහෙම නැත්නම් අපේ රට සුබවාදීව හිතන රටක්. අද අපේ රටේ සංවර්ධනයට ඉතාමත්ම අවශ්‍යම වෙන්නේ මෙන්න මේ දේ තමයි. ඔබ දන්නවා දැන් හෙට අනිද්දාට පෙබරවාරි මාසේ 4 වෙනිදාට අපේ රටේ 67 වෙනි නිදහස් දින එනවා. ඉතින් මේ නිදහස් දිනේදී
විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන දෙයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම අපි අපේ රටේ සියලුම ජාතීන් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම අය එකට එකතු වෙලා එක වෙලාවකට එක අවස්ථාවේදී හොඳම දවසක් එනවා අපිට උදා වෙනවා. මොකද්ද මේ නිදහස් දවස. මේ නිදහස් දවසේ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් විදිහට හිතලා අපි ඔක්කොටම අතිගරු ජනාධිපතිතුමා සමග මේ ජාතික ගීය ගායනා කරන්න හැකියාව ලැබෙනවා නම් මම හිතන්නේ අපි ලද ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක හැමෝම එකට එක වෙලාවට නැගී සිට ගායනා කරමු ජාතික ගීය. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා අපේ රටේ සංවර්ධනය, අපේ රට සුබවාදීව හිතන රටක් බවට පත් කර ගැනීමේ මේ ගමන ආරම්භ කරන්න. ඉතින් ඇත්තටම අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ආකල්පමය වෙනස, ආකල්පමය සංවර්ධනය. දරුවන් විශේෂයෙන්ම අද අපේ රටේ දරුවන්ටත් මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද අපි දන්නවා, අපි දකිනවා අසුභවාදීභාවය. මොකද මේ be the change කියන සංකල්පයේ තියෙන ඒකායන පරමාර්ථය, ඒකේ තියෙන මූලික අදහස තමයි අර මහත්මා ගාන්ධීතුමා විසින් ප්‍රකාශ කරන ලද පාඩය. ඉතින් එතුමා කියලා තියෙනවා be the change that you want to see in the world කියලා. ඒ කියන්නේ ලෝකයේ ඔබට සිදුවෙන්න ඕන වෙනස, එහෙම නැත්නම් සමාජයේ ඔබට සිදුවෙන්න ඕන වෙනස ඔබ ඇති කරගන්න. ඒ වෙනස බවට ඔබපත් වෙන්න. ඉතින් අන්න ඒ වෙනස ඔබ ඇති කර ගන්නට අවශ්‍ය වැදගත් වෙන හොඳ දවසක් තමයි නිදහස් දිනය කියලා කියන්නේ. ඉතින් මේ නිදහස් දිනේදී අපි මේක පටන් ගනිමු. මේ ධනසිත සමාජය ධනාත්මකව හිතන රටක් බවට පත් වෙමු. ලෝකේ සාර්ථක වෙච්ච හැම රටක්ම අපි ගත්තොත් එහෙම සිංගප්පූරුව, මැලේසියාව, ජපානය මේ වගේ රටවල් පහළ තැන ඉඳලා ඔවුන්ට ඇති වෙච්ච විශාල අර්බුද ගැටලුකාරී තත්ත්වයන් එක්ක ඉඳලා ඔවුන් නැගිටින්නේ. ඔවුන් නැගිට්ටේ විශේෂයෙන්ම හැමෝම එක විදිහට හිතපු නිසා. ඉතින් ඒක අද අපේ රටට අවශ්‍යයි. ඉතින් අන්නේ හැමෝම එක විදිහට හිතන තනක් තමයි මේ ධනසිත සමාජය කියලා කියන්නේ. ඉතින් අපි මේක අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හැම තැනකම, හැම ගමකම, හැම ස්ථානයකම, හැම ආයතනයකම ධනසිත සමාජයක් පිහිටවීම. ඒ ධනසිත සමාජය අපේම සමාජය. අපිටම යම්කිසි පිටුවහලක් ලැබෙන, අපිටම යම්කිසි පරප්‍රයෝජනයක් ලැබෙන ආයතනයක්. මෙතන විවේචන නැහැ. මෙතන වෙනයම් හෝ කිසියම් අපි අතීත දේවල්, බැරි දේවල් ගැන මෙතන සාකච්ඡා වෙන්නේ නැහැ. හැම විටම සුබවාදී දේවල් ගැන කතා කරන්නේ. සුබවාදී නිර්මාණ. ඔබ දන්නවා මේ පුද්ගලයෙකුගේ මනස, සිත කියන එකේ අපි දන්නවා සිතේ තියෙනවා ප්‍රභේද කීපයක්. ඉතින් එතනින් අපි උඩුසිත කියනවා, යටිසිත කියනවා, සුපිරිසිත. ඉතින් මෙන්න මේ සුපිරිසිතකමයි නිර්මාණශීලී චින්තනය ඇති වෙන තැන. ඉතින් ඔබට ඔබගේ නිර්මාණශීලී අදහස් එන තැනට, සිතට ඔබ ලං වෙලා සිටිනවාද? ඉතින් එතෙන්ට ලං වෙන්න තියෙන එකම දේ විශේෂයෙන්ම අපි ගිය සතියේ කතා කරා මේ මිත්‍යාව පිළිබඳව, මිත්‍යා මත පිළිබඳව. ඉතින් මිත්‍යාව බැහැරකොට විද්‍යාව, නවීන විද්‍යාව, තාක්ෂණය එක පදනම් කරගෙන තමන්ගේ සුබවාදීභාවය මේකට එකතු කරගත්තාම අපිට යා හැකි දුර ඉතාමත්ම ඉහළයි. ඉතින් අපිට ගොඩක් දේවල්, ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන්. තමන්ගේ පෞද්ගලික ජීවිතේ විශාල වෙනසක් ඇති කරගන්න පුළුවන්. අපි හැමෝම කැමති ඉහළට යන්න. ලෝකයේ ඉහළට ගියපු හැම නායකයෙක්ම ඔවුන්ගේ ළමා කාලය ගැන අපි බැලුවොත් එහෙම ඔවුන් ඉතාමත්ම දුප්පත් අය, එහෙම නැත්නම් දුප්පත් පවුල් වල අය, ලොකු සාර්ථකත්වයක් ඇති අය නෙමෙයි පුංචි කාලේදී. පුංචි කාලේදී හැම කෙනෙක්ම උපදින්නේ එකම විදියට. හැබැයි ලොකු වෙනකොට ඇයි මේ ලොකු වෙනසක් සමාජයේ? සමහරව ඉතාමත් සාර්ථක නායකයන් බවට පත් වෙනවා. තවත් සමහරලාට හිරගෙදරට යන අවස්ථාත් අපි දැකලා තියෙනවා. එහෙම නැත්නම් අධ්‍යාපනය ලබන්නේත් නැහැ. ඉතින් මේ සමාජයේ මෙවැනි වෙනසක් ඇති වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ ඕනෝන්ගේ චින්තනය මත. ඉතින් මේ අපේ සමාජයේ සුබවාදීව හිතන සමාජයක් බවට පත් කර ගැනීමේ ඊ타මත්ම වැදගත් අරමුණ ඇතුව තමයි මේ ධනසිත සමාජ සංකල්පය අපි මුලින්ම ආරම්භ කරන්නේ. ඉතින් මේ ධනසිත සමාජයට අදාළ ලාංඡනයක් තියෙනවා. ධනසිත සමාජයට අදාළ කොඩියක් තියෙනවා. ඉතින් ඔබ ධනසිත සමාජ රැස්වීම පටන් ගන්න වෙලාවට මේ කොඩිය ඒ ස්ථානයේ ප්‍රදර්ශනය කරන්නට ඕනේ. ඒ වගේම මේ සමාජයේ රැස්වීම පටන් ගන්නට අවශ්‍ය වෙන සීනුවක් තියෙනවා. එතකොට මේ සීනුව ගැහුවාම ගැවුපුලාට හැමෝම නැගිටලා ධනසිත ගීතය ගායනා කරනවා. ධනසිත ගීතය කියන්නේ තමන්ගේ, ඉතින් අපිට පුළුවන් ඒ ගීතය පිළිබඳව ඔබ දැනුවත් කරන්න කුමක්ද ඒ ගීතය කියන එක පිළිබඳව. ඉතින් මේක ගැන මේ යම්කිසි
මූලික දැනුවත් කිරීමක් තමයි අපි අද සිද්ධ කරන්නේ. නමුත් ඉදිරියේදී අපිට පුළුවන් ඔබ හැම කෙනෙකුටම දීර්ඝව ඉතාමත්ම විස්තරාත්මකව මේ ධනසිත සමාජ සංකල්පය පිළිබඳව දැනුවත් කරන්න. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඔබගේ හැම කෙනෙකුගේම විශේෂයෙන්ම Be the Change ප්‍රේක්ෂකයන් හැම විටම ඔවුන් ඉතාමත්ම ආසාවෙන් උමනාවෙන් මේ වැඩසටහන නරඹනවා. ඉතින් ඒ නරඹද්දී ඔවුන්ගේ මේ හුඟක් අය මට කතා කරලා පෞද්ගලිකවම ඔවුන් දැනුවත් කරනවා මේ වැඩසටහන තුලින් ඔවුන් ලබාගත්තු පන්නරය සහ විශාල පිරිසක් මේ වෙනකොටත් ඔබ ඒ වැඩසටහන නරඹලා ඔබගේ ඒ තිබෙන සුබවාදී චින්තනය ඇති කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ සුබවාදී චින්තනය පවත්වාගෙන යන්න ඔබ ධනසිත මම හිතන්නේ දැන් මම නැවත වරක් ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ ධනසිත සමාජය පිළිබඳව මේකේ සාරාංශයක්. ධනසිත සමාජය කියලා කියන්නේ සුබවාදීව හිතන සුබවාදී චින්තන ඇත්තන්ගේ සංගමයක්. ඉතින් මේකේ සංයුතිය මම කිව්වා 50 දෙනෙක් විතර 50 දෙනෙක් වෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් 50 දෙනෙකුට එහා යන්න බෑ. 50 දෙනෙක් වෙන්න ඕනේ. උපරිම 50 දෙනෙක්. අවම 10 දෙනෙක්. 10 දෙනෙක් හිටියොත් අපිට පටන් ගන්න පුළුවන්. ඉතින් ඔබ 10 දෙනෙක් හොයාගන්න පුළුවන් නම් මේ සුබවාදීව හිතන අය ඔබට පුළුවන් කතා කරන්න. ඉතින් මෙතන වයස් පරතරයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ඉතින් ඒ වගේම අඩුම තරමේ පාසලේ 9 පන්තියෙන් එහාට යන ඕනම කෙනෙකුට මෙතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙච්ච එතකොට මේක ඕනෙම තැනක පටන් ගන්න පුළුවන්. මේක ඔබගේ ආයතනයේ, පාසලේ, ඔබගේ විශ්වවිද්‍යාලේ, ඔබගේ කාර්යාලයේ, ඔබගේ ගමේ පුළුවන් මේක ආරම්භ කරන්න. එතකොට ඔබ මේ සඳහා මේ ආරම්භ කිරීම සඳහා ඔබ කර යුත්තේ මේ ආරම්භ කිරීමට ඇති කැමැත්ත පිළිබඳව අපිට දැනුවත් කිරීම. අපිව දැනුවත් කිරීම. ඊට පස්සේ ඔබට මේ ධනසිත සමාජයේ මව් සංගමයත් එක්ක සම්බන්ධ වෙලා සති 3ක් කටයුතු කරන්න අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඒකේ වැඩ යන විදිය පිළිබඳව කොහොමද ධනසිත සමාජ කටයුතු සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපි ඔබට පුළුවන් අවස්ථාවක් ලබා ගන්න දැනුවත් කරන්න. ඉතින් ඒ වගේම තව පොඩි දෙයක් මට කියන්න අමතකුණා මගේ ධනසිත සමාජයේ. මේකෙදි පුංචි ගාස්තුවක් ඒ සමාජයේ පවත්වාගෙන යාම සඳහා පුංචි ගාස්තුවක් ඔබ විසින්ම තීරණය කරන්න. යම්කිසි සමාජික ගාස්තුවක්. ඒක ඔබට ඔබගේ සමාජයට අවශ්‍යයි. මොකද යම්කිසි රැස්වීමක් පවත්වනකොට සමහරවිට ඒක අවසානයේ ඒකක් දෙන්නට වෙයි. ඉතින් අන්න ඒ සඳහා ඔබට යම්කිසි මුදලක් අවශ්‍ය වෙයි. ඒක සමාජිකයන්ගෙන් යම්කිසි ගාස්තුවක් අය කරන්න. අය කරලා ඒක පවත්වාගෙන යන්න. ඊට පස්සේ මේ යම්කිසි ඔබ සමාජයේ සමාජිකයෙක් බවට පත් වෙලා මේ සමාජිකයන් සියල්ල එකතු වෙලා රැස්වීම ආරම්භ කරන්න. රැස්වීම ආරම්භ කිරීමේදී මම කිව්වා ධනසිත ගීතය මුලින්ම ගායනා කරන්න කියලා. ධනසිත ගීතය ගායනා කරලා ධනසිත ප්‍රතිඥාව ලබා දීලා ඊට පස්සේ මේ රැස්වීමේ මූලික අරමුණුවල් කීපයක් තියෙනවා. මූලික අංග කීපයක් මේ අංග වලට යන්න. ඊට පස්සේ යනවා සුබවාදී කතා කියන වටයක්. එතකොට මේ හැම වෙලාවෙම හැම කෙනෙක්ම එතන ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම යම්කිසි විනාඩි කීපයක් කතා කරන්නට ඕනේ. ඒ කතාව සුබවාදී වෙන්න ඕනේ. ඒ කතාව තුළින් යම්කිසි දැනුවත් කිරීමක් එහෙම නැත්නම් තමන්ගේ සුබවාදීභාවය ඉස්මතු කිරීමක් සිද්ධ වෙන්නට ඕන. එතකොට ඒ වගේ සුබවාදී කතාවක් තමයි පළවෙනි අංගය. ඒතකොට හැම කෙනෙක් ඒක කතාව කරන වෙලාවේදී ඒ කතාව නිරීක්ෂණය කරන්න, ඒ කතාවේ අඩුපාඩු දකින්න, ඒ සමහරට ඔබ කතාව කරගෙන යනකොට ඔබ අසුබවාදී ඒ කතාවේ තියෙන තේමාව අසුබවාදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කතාව ඔබ කරගෙන යන අතරතුරේදී අසුබවාදී වචන කියවෙන්න පුළුවන්. ඍණාත්මක වචන කියවෙන්න පුළුවන්. ඒ වචන යම් කවුන්ට් කරන්න තවත් පුද්ගලයෙක් මෙතන ඉන්නවා. ඔහු කියනවා ඔබ විසින් මෙහෙම වචනයක් කිව්වා. මේක අසුබවාදී නේද? ඔබ විසින් මෙහෙම අදහසක් පළ කරුවා. මේක අසුබවාදී නේද? අන්න එතන සාකච්ඡාවක් සිද්ධ වෙනවා. මේ හැම සාකච්ඡාවකම ඔබගේ මොලේ එහෙම නැත්නම් ඔබගේ සිත දියුණු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මේ සමාජයේ ක්‍රියාත්මක වෙන. ඊට පස්සේ අපි තුන්වෙනි වටය ක්‍රියාත්මක කරන්නේ යම්කිසි විනෝදාත්මක වටයක්. ඒ විනෝදය ඇති කරන්න වටයක් අපි පවත්වනවා. ඉතින් ඒ විදිහට පවත්වාගෙන ගිහිල්ලා ඒ හැම පුද්ගලයාගේම කතාබහේ ඇති වුණු දක්ෂතාවයන් පිළිබඳව නිරීක්ෂණය කිරීමක් සිද්ධ වෙනවා. sannivedana පිළිබඳව මෙතන යම්කිසි මැන බැලීමක්. ඔබේ sannivedana හැකියාව වර්ධනය කර ගැනීමට මේක තෝතැන්නක් වෙයි. ඔබගේ නායකත්ව හැකියාව වර්ධනය කර ගැනීමට මේක තෝතැන්නක් වෙයි. ඒ වගේම ඔබගේ සුබවාදී තත්ත්වය නිරන්තරයෙන් වර්ධනය කරගන්න. ඒ වගේම මෙතන තියෙනවා කළමනාකාරීත්වය කියන එක. එතකොට යම්කිසි ඕනෑම දෙයක් කිරීමේදී අපිට වැදගත්ම වෙන විෂයක් තමයි මේ කළමනාකාරීත්වය.
වෛරජනකරණය එහෙම නැත්නම් කලමනාකරණය. ඉතින් අපි මේ හැම දෙයක්ම පාසල් වල ඉගෙන ගන්න පුළුවන්, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේ ඉගෙන ගන්න පුතේ ප්‍රායෝගිකව අත්හදා බලන්න මේක හොඳ තැනක් බවට ඔබට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඊ타මත්ම මේ අද දවසේ මේ වැඩසටහන විශේෂයෙන්ම Be the Change වැඩසටහන අපි ආරම්භ කරලා දැන් සෑහෙන කාලයක්. මම හිතන්නේ අපි දැන් මේ වෙනකොට මෙවැනි වැඩසටහන් 50කට ආසන්න ප්‍රමාණයක් අපි පවත්වලා තියෙනවා. ඉතින් මේ වටා රොක් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මේ සමාජයේ මේ වෙලාවේ හන්දෑවේ 7:00 කියන්නේ සාමාන්‍යයෙන් ඔබගේ වෙලාව යම් විවිධ අවශ්‍යතා වෙනුවෙන් මේ වින්දනයන් වෙනුවෙන් ඔබ යොදා ගන්නා වෙලාව. මේ අවස්ථාවේදී මේ වගේ වැදගත් මාතෘකාවක් පිළිබඳව ඔබගේ හිත යොමු කරන්න පෙළඹෙන අය විශාල පිරිසක් අද ලංකාවේ ඉන්නවා. මේ හැම කෙනෙකුටම අන්න තමන් යොදාගත්තු දේ එතනින් එහාට ගෙනියන්න. සමහර විට මේ සාකච්ඡාව මේක නිරන්තරයෙන්ම අපිට හැමදාම මේම ඔබගේ ආලින්දයට ඇවිල්ලා කරන්න බැරි වෙයි. හැබැයි නමුත් ඔබට පුළුවන් මේක දිගින් දිගට පවත්වාගෙන ගිහිල්ලා අපේ රට සුබවාදීව හිතන පුද්ගලයන්ගෙන් පිරුණු රටක් බවට පත් කරන්න. එහෙම වුණොත් අපි තාමත්ම 2020 දී ලස්සන ලංකාවක් එහෙම නැත්නම් සංවර්ධිත රටක් බවට හරව ගන්න අපි හැම දිනාටම විශාල දායකත්වයක් දක්වන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක ලොකු පොඩ හැම කෙනෙකුටම සමාජයට අපි අද අපේ සමාජයට අවශ්‍යම දේ තමයි. වසර 30ක යුද්ධයෙන් පස්සේ අපේ රටේ සංවර්ධනය කියන දේ දැන් පටන් අරන් තිනවා. ඉතින් රටක සංවර්ධනයට වගේම ආයතනයේ සංවර්ධනයට ඔබට වැඩ. ඉතින් මම අවසාන වශයෙන් ඔබට ලිපිනය සඳහන් කරන්නම්. ඔබට පුළුවන් මේ පිළිබඳව ලියන්න අපේ මේ වැඩසටහනට Be the Change තැපැල් පෙට්ටිය අංක 2 කඹුරු පිටිය Be the Change තැපැල් පෙට්ටිය අංක 2 කඹුරු පිටිය කියන ලිපිනයට පුළුවන් ඔබගේ ලිපි ඉදිරිපත් කරන්න මේ සඳහා. ඒ වගේම ඔබට පුළුවන් 0.73 660 517 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් ඔබගේ විමසීම් කරන්න මේ සම්බන්ධව ධනසිත සමාජය පිළිබඳව. ඒ වගේම ඊමේල් ලිපිනය මම හිතන්නේ ඔබට තිරේ දැක ගන්න පුළුවන්. ඒ ඊමේල් එකට ඔබට පුළුවන් ඊමේල් එකක් එවලා ඔබගේ කැමැත්ත මේ පිළිබඳව ඉදිරිපත් කරන්න. ඉතින් අපි මේ ධනසිත සමාජය පිළිබඳව මේ දැනුවත් කිරීම මෙතනින් අද අවසන් වෙනවා. නමුත් ඒ වගේම ඔබට පුළුවන් මෙතනින් එහාට ධනසිත සමාජයේ සමාජිකයෙක් බවට පත් වෙලා හැමෝම අපි එකට එකතු වෙලා ධනාත්මකව හිතන පවුලේ ධනාත්මකව හිතන රටේ සමාජිකයෙක් බවට පත් වෙන්න. ඉතින් අපි එසේ සඳහන් කරමින් අද දවසේ අපිත් එක්ක මේ Be the Change වැඩසටහනට මාත් එක්ක එකතු වෙච්ච ඔබ හැමදෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම සමගන්නවා හැමදෙනාටම තෙරුවන් සරණයි ආයුබෝවන්.